අයිබෝන් ලසන්ත IT YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Access වල database එකක් හදන විදිය. database එක ඇතුලේ අපි සාකච්ඡා කරනවා table හදන්නේ කොහොමද? table වලට දත් ඇතුළත් කරන්නේ කොහොමද? ඒ වගේම form query සහ report හදන්නේ කොහොමද කියලා. මේක සරල අභ්‍යාසයක්. අපි බලමු මේ අභ්‍යාසය භාවිතා කරලා Microsoft Access පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා. හොඳයි අපේ database එක ගැන පොඩි අවබෝධයක් අපි ගමු. අපිට හදන්න කියනවා database එකක් shop කියන නමින්. ඊට පස්සේ මේ shop කියන database එකේ table දෙකක් තියෙනවා. එක table එකක් තමයි item කියන table එක. මේ item table එක හැදිලා තියෙන්නේ තීරු තුනක් තියෙනවා. item code එක, name එක, price එක පාවිච්චි කළා. මේ තියෙන්නේ table එක ඇතුලේ තියෙන records ටික. ඒ වගේම තව table එකක් තියෙනවා bills කියලා. මේ bills table එක තුල fields පහක් තියෙනවා. එකක් තමයි bill number එක, customer number, item code, pieces ගන්න කොච්චරද කියලා ඊළඟට total එක තියෙනවා. හොඳයි අපි දැන් තීරණය කරන්න ඕනේ මොකක්ද මේ database එකේ table වල field name එක දීලා තියෙනවා. ඒවට අදාළ data types මොනවද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒ වගේම field property හදනවා නම් මොනවද මේ field property විදිහට අපි add කරන්න ඕනේ. මේවා පිළිබඳ අවබෝධයක් අරගෙන අපි database එක හදන්න පටන් ගමු. ඒ වගේම මේකේ තියෙනවා සුදුසු primary key සහ එහෙම නැත්නම් relationship හදන්න ඕනේ. ඒ වගේම query දෙකක් පාවිච්චි කරලා මේ අපිට අවශ්‍ය දේවල් ටික ෆිල්ටර් කරලා ගන්න තියෙනවා. ඒ වගේම ෆෝම් හදන්න ඕනි. ඒ වගේම report එකක් හදන්න ඕනි. මේක ඉතාමත් සරල අභ්‍යාසයක්. නමුත් අපි පළවෙනි exercise එක නිසා මේ අභ්‍යාසය සම්පූර්ණ කරමු. හොඳයි මම access open කරනවා. ඔයගොල්ලන්ට ඔයාලගේ access open කරන්න පුළුවන් මේ search කරන තැන access කියලා දීලා දුන්නොත් ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ තියෙන access ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම පාවිච්චි කරනවා 2019 කියන එක. මෙතන ක්ලික් කරොත් ඔයාලට access ලබා ගන්න පුළුවන්. මම විවෘත කරලා තියෙනවා access කියන එක. හොඳයි. දැන් මගේ database එක open වුණා. database එකක් හදන්න ඕනි විදිහට මගේ access window එක open වුණා. ඔයගොල්ලන් පළවෙනියටම database එකක් හදනවා නම් ඔයගොල්ලෝ යන්න ඕනි තැන තමයි blank database කියන තැන ක්ලික් කරන්න. මේ blank database කියන තැන ක්ලික් කරපුවාම ඔයගොල්ලන්ට ලැබෙනවා ඊළඟ dialog box එක තුලදී database එක සඳහා සුදුසු නමක් සහ ඒ database එක save කරන තැන තෝරගන්න අවස්ථාව. හොඳයි. එහෙම නැත්නම් ඔන්න මම නැවතත් close කරනවා. ඔයගොල්ලන්ට යන්න පුළුවන් file new වල blank database කියන එක ක්ලික් කරන්න. මෙතනින් ඔයාලගේ database එකේ නම දෙන්න පුළුවන්. ඒ වගේම මේ browse කියන icon එක මත ක්ලික් කරලා ඔයාලගේ file එක නැත්නම් database එක save කරන තැන තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේ database එකේ නම දෙනවා shop කියලා තියෙනවා. හොඳයි. මම shop කියලා දෙනවා. මම ඊට කලින් එකක් හදලා තියෙන නිසා shop 1 කියලා database එකේ නම දෙනවා. හොඳයි. දැන් මම database එකේ නම දීලා create button එකේ click කරනවා. දැන් create button එක click කරපුවම ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා මේ database එකේ මූලික දත්ත ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය වෙන table එකක් සකස් කිරීමට අවස්ථාව. දැන් අපිට අත්‍තරම හදන්න වෙනවා table දෙකක්, එකක් item අනිත් එක bill කියන එක. හොඳයි අපි ඉස්සෙල්ලාම හදලා බලමු item කියන table එක. මම මේකේ ඔයගොල්ලන්ට වඩාත් සුදුසුයි මේ table එකේ දැන් ඇවිල්ලා තියෙන table එක close කරලා අලුත් table එකක්ම create යටතේ table කියලා group එකක් තියෙනවා. මේ table group එකේ table design කියන icon එක මත click කරන්න. හොඳයි. මේ අපිට ඇවිල්ලා තියෙන්නේ table එකක් design කරන්න ඕනි structure එක නැත්නම් ආකෘතිය ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට තියෙනවා මේ structure එක නැත්නම් මේ ආකෘතිය සම්පූර්ණ කිරීමෙන් table එක හදන්න පුළුවන්. හොඳයි. අපේ අපේ database එකේ items කියන table එකේ පළවෙනි field එක තමයි item code කියන එක. මම ඔන්න item code කියන එක type කරනවා. item code මේකේ data type එක තමයි ඔයගොල්ලෝ දන්නවා data types access වල තියෙනවා. මේකේ කලින් version වලදී text කියලා ගත්තා. ඊට පස්සේ memo තියෙනවා number ඊළඟට date time currency auto number yes no OLE object hyperlink attachment ඔය වගේ data lookup wizard මේ වගේ data types තියෙනවා අලුත් version එකේ. මේක තවදුරටත් දියුණු කරලා තවත් data types කීපයක් මේකට එකතු කරලා තියෙනවා. හොඳයි අපි ගණනය කිරීම සඳහා භාවිත නොවන දත්තයක් නිසා item code එක අපි short text කියන එක දානවා. ඔයගොල්ලන්ට පේනවා මේ item code එක දාන්න H001 කියලා තියෙන්නේ. මේක දාන්න characters 4ක් දැනට අපිට ප්‍රමාණවත්. නමුත් ඔබගේ අවශ්‍යතාවය මත මේ characters ප්‍රමාණය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මම දැනට දානවා characters 4ක් විදිහට
ෆීල් ප්‍රොපටි ඔගොල්ට පේනවා මේ ෆිල්ඩ එකක් දාපහම මේ ෆිල්ඩ එක ඩේට ටයිප් එක දෙන්න පුළුවන් ඊට පස්සේ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ වල ලියන්න පුළුවන් මේක අනිවාර්ය නෑ ඒ වගේම තියෙනවා ෆීල් ප්‍රොපටි වල මම ෆීල් ප්‍රොපටි වල පළවෙනි ෆීල් ප්‍රොපටි එක තමයි ෆීල් සයිස් එක කැරක්ටර්ස් 4ක් විදියට ඇතුළත් කරා ෆීල් සයිස් එකකින් අදහස් කරන්නේ මේකට දාන්න පුළුවන් නැත්නම් මේකට ඇතුල් කරන්න පුළුවන් උපරිම කැරක්ටර්ස් ප්‍රමාණය. මට මේකට අවශ්‍ය වෙන කැරක්ටර්ස් 4යි. ඒ නිසා මම කැරක්ටර්ස් 4ක් දැම්මා. හොඳයි. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි මේ අපි දන්නවා ටේබල් එක යුනික් ෆීල්ඩ් එකක් නැත්නම් රෙකෝඩ් එකක් තවත් රෙකෝඩ් එකකින් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් ෆීල්ඩ් එකක් එහෙම නැත්නම් ෆීල්ඩ් වල එකතුවකට අපි කියනවා ප්‍රයිමරි කී එකක් කියලා මේ ටේබල් එකේ යුනික් ෆීල්ඩ් එක තමයි අයිටම් කෝඩ් කියන එක මේකෙන් අදහස් කරන්නේ එකම බාණ්ඩ දෙකකට එකම අයිටම් කෝඩ් එකක් ලැබෙන්නේ නැහැ හැම වෙලේම අලුත් භාණ්ඩයක් මේකට ඇතුළත් කරන සෑම විටම ඔගොල්ලෝ අලුත් අයිටම් කෝඩ් එකක් ඇතුළත් කළ යුතුයි ඒ නිසා ප්‍රයිමරි කී එකට වඩාත් සුදුසුයි අයිටම් කෝඩ් කියන එක මම ප්‍රයිමරි කී එක ඇතුළත් කරනවා එතන අයිටම් කෝඩ් එක ඉස්සරහා ක්ලික් කරලා ප්‍රයිමරි කී බටන් එක දෙනවා දැන් බලන්න ඔයගොල්ලන්ට පේනවා මේ අයිටම් මේ ෆීල්ඩ් එක ඉස්සරහින් යතුරුක සලකුණක් ඇවිල්ලා තියෙනවා මේකෙන් අදහස් කරන්නේ මේ ෆීල්ඩ් එක ටේබල් එකේ ප්‍රයිමරි කී එක විදිහට සකස් කරලා තියෙන්නේ හොඳයි ඊළඟ අපි යන් ඊළඟ ටේබල් එකේ ඊළඟ ෆීල්ඩ් එක නේම් කියන එක නේම් කියන්නේ රිසර්ව් වර්ඩ් එකක් ඒ නිසා මේක පාවිච්චි කරනකොට අපිට තහවුරු කරන්න ඕනේ හොඳයි නේම් එකට මේකත් ෂෝට් ටෙක්ස්ට් එකක් දානවා ෂෝට් ටෙක්ස්ට් එක උඩරම කැරක්ටර්ස් 255ක් දාන්න පුළුවන් අපිට කෙටි නම් මේ තියෙන්නේ නම යටතේ ඒ නිසා මම මේකට දැනට කැරක්ටර්ස් 25ක් ඇතුළත් කරනවා හොඳයි ඊළඟ ෆීල්ඩ් එක තමයි ප්‍රයිස් කියන එක ප්‍රයිස් කියන්නේ මේ අයිටම් එකේ මිල කොපමණද කියන එක එහෙනම් මේක සඳහා වඩාත් සුදුසු ඩේටා ටයිප් එක තමයි කරන්සි එක මුදලක් නිසා අපි කරන්සි කියන එක දානවා කරන්සි කියන එකේ අපි දාමු මෙතන ෆෝමැට් එක වෙනස් කරනවා මම රුපීස් වලට හොඳයි ඔන්න අපේ ටේබල් එකේ ස්ට්‍රක්චර් එක හදලා ඉවරයි මම මේක ක්ලෝස් කරනවා ටේබල් එකට නමක් දෙනවා එහෙමත් පුළුවන් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන රයිට් ක්ලික් කරලා සේව් කරන්න ටේබල් එකේ නමට මම ලබා දෙනවා items කියලා හරි ඔන්න අපි අයිටම් ටේබල් එකේ ස්ට්‍රක්චර් එක හදලා ඉවරයි අපිට මේ ටේබල් එකට data ඇතුළත් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ෆෝම් එකක් ටේබල් එකට data ඇතුළත් කිරීමට ඒ වගේම තියෙන data බලා ගන්න ඒවා edit කරන්න මේ වගේ කාර්යයන් වලට පාවිච්චි කරන ඔබ්ජෙක්ට් එක තමයි database එකේ ෆෝම් එකක් කියන එක ෆෝම් එකක් හදන්නේ create කියන ටැබ් එකේ ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් වඩාත් පහසුවෙන් ෆෝම් එකක් හදන්න මෙන්න මේ ෆෝම් ගෲප් එකේ තියෙනවා ෆෝම් විසාඩ් කියන අයිකන් එක මෙතන ක්ලික් කරපුවාම ෆෝම් එක හදන්න ඕනි ටේබල් එක අපිට ඕපන් කරගන්න පුළුවන් මම මේකින් අයිටම් කියන ටේබල් එකට හදන්නේ ඒ නිසා මෙතනින් තෝරගන්නවා අයිටම් කියන එක ඒකට අවශ්‍ය ෆීල්ඩ් ටික මෙතන තියෙනවා එකින් එක දාන්නත් පුළුවන් නැත්නම් මෙතන ක්ලික් කරොත් තියෙන ෆීල්ඩ් ටික ඔක්කොම එකවර ඇඩ් කරන්නත් පුළුවන් දැන් මම next බටන් එකේ ක්ලික් කරනවා ලේඅවුට් එක තෝරගන්න පුළුවන් ඔයාලගේ ෆෝම් එකට කොයි විදිහට දෙන්න ඕනි කියන එක ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකට ෆෝම් එකට නමක් දෙනවා මම දෙනවා ෆෝම් එකේ නම විදිහට item form කියන එක. හරි item form කියලා දීලා මම finish කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ screen එකේ බලා ගන්න පුළුවන් මෙතනින් විවෘත වෙනවා අපි හදපු form එක. form එකේ තියෙන්නේ item table එකේ මෙන්න මේ fields තුනට දත් ඇතුළත් කිරීමට. අපි පළවෙනි field එක විදිහට දාමු h.1 හොඳයි මෙතන එන්ටර් කරොත් ඊළඟ එකට යන්න පුළුවන් අපි ඊළඟ ෆීල්ඩ් එකට දෙමු ex book කියලා තියෙන්නේ ඒකේ ප්‍රයිස් එක තියෙනවා 40යි අලුත් රෙකෝඩ් එකකට යනකොට ඔයගොල්ලන්ට එන්ටර් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා new record කියන බටන් එක ක්ලික් කරලා අලුත් එකට යන්නත් පුළුවන් දැන් අපි දෙවෙනි අයිටම් එක දෙමු h002 pens price එක තියෙනවා 20ක් H003 එතන තියෙනවා CR book කියන එක ඒකේ price එක 85යි ඊළඟට H004 eraser ඒකේ price එක 10යි H005 pencil ඒකේ price එක 15යි
ඔන්න මම ඩේටාබේස් එකේ පළවෙනි ටේබල් එකට දත්ත ඇතුළත් කරා ෆෝම් එකක් පාවිච්චි කරලා මම දැන් ෆෝම් එක ක්ලෝස් කරනවා. දැන් මට ඕපන් කරලා බලන්න පුළුවන් අපේ ටේබල් එක අයිටම් කියන එක මෙන්න අපි ඇතුළත් කරපු දත්ත ඇතුළත් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ප්‍රයිමරි කී එක සෙට් කරපු ෆීල්ඩ් එක අනුව දත්ත සෝට් වෙලා තියෙනවා. හොඳයි මම ටේබල් එක ක්ලෝස් කරනවා. අපිට තව ටේබල් එකක් හදන්න ඕනි. දැන් අපේ ඩේටාබේස් එකේ තියෙනවා එක ටේබල් එකක් එක ෆෝම් එකක් තියෙනවා. හොඳයි අපි අලුත් ටේබල් එකක් හදන්න යන්න පුළුවන් ක්‍රියේට් කියන තැනින් ටේබල්ස් ගෲප් එක තුල ටේබල් ඩිසයින් කියන එකට යනවා. හොඳයි ඉස්සෙල්ලා වගේම නැවතත් අපිට ස්ට්‍රක්චර් එක හදන්න පුළුවන්. මේකේ තියෙනවා ෆීල්ඩ් නේම් පහක්. පළවෙනි එක තමයි බිල් නම්බර් එක. ඔයගොල්ලන්ට පේනවා වචන දෙක වෙන් කරන්න අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරලා තියෙනවා. බිල් නම්බර් එක අපිට දාන්න පුළුවන් ෂෝට් ටෙක්ස්ට් එකක්. මේකේ තියෙන විදිහට බිල් නම්බර් එකට කැරක්ටර්ස් 5යි අවශ්‍ය. මම ඒ නිසා 255 වෙනුවට 5 ෆීල් සයිස් එක විදිහට යොදනවා. ඔයගොල්ලන්ට පේනවා බිල් කියන එකේ මේ බිල් නම්බර් කියන එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. නැත්නම් ඒකින් එකයි තියෙන්නේ බිල් නම්බර් එක. තව ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වුණ ගමන් අලුත් බිල් නම්බර් එකකට යනවා. ඒ නිසා එකම බිල් නම්බර් එක කොහෙවත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා මම මේකේ ප්‍රයිමරි කී එක විදිහට දානවා බිල් නම්බර් කියන එක. ඔන්න ප්‍රයිමරි කී එක විදිහට බිල් නම්බර් එක ඇඩ් කරා. ප්‍රයිමරි කී එක ලක්ෂණයක් තමයි මේක ඩුප්ලිකේට් කරන්න බෑ. ඒ වගේම මේක null value එකක්. එහෙම නැත්නම් මේක හිස්ව තියන්නත් බෑ. හොඳයි අපි දෙවෙනි ෆීල්ඩ් එකට යමු. මේ දෙවෙනි ෆීල්ඩ් එකේ තියෙන්නේ කස්ටමර් නම්බර් එක කෙටි යෙදුමක් විදිහට තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒකත් ෂෝට් ටෙක්ස්ට් එකක් කැරක්ටර්ස් ඕනි දැනට අපිට 4යි. මම ඒකට ෆීල් සයිස් එක කැරක්ටර්ස් 4ක් විදිහට දානවා. මෙතන කෙටි යෙදුමක් තියෙන නිසා මට කැප්ෂන් එකේ ඕනනම් යොදන්න පුළුවන් කස්ටමර් නම්බර් කියලා. හොඳයි මේ ෆීල්ඩ් එකේ වාසිය තමයි කෙටි යෙදුමක් යොදනකොට ෆෝම් සහ රිපෝට් වලදී සම්පූර්ණම භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි අයිටම් කෝඩ්. අයිටම් කෝඩ් එක මේකත් අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරලා වෙන් කරලා තියෙනවා. අයිටම් කෝඩ් එක data type එක ඒකෙත් පාවිච්චි කරන්න පුළුවන් අපිට ෂෝට් ටෙක්ස්ට් එකක්. අවශ්‍ය උපරිම කැරක්ටර්ස් ගාන තමයි 4. ඊළඟට පීස් ගාන කැරක්ටර්ස් ගාන 4 මම දානවා. ඊළඟට අලුත් ෆීල්ඩ් එකක් තියෙනවා පීසස් කොච්චරක්ද කියන එක. මේක ඇත්තටම සංඛ්‍යාත්මක අගයක් ගණනය කිරීම වලට භාවිත වෙන නිසා මම මේකට දානවා number කියන data type එක. number වල අපිට field size එක දාන්න පුළුවන් integer පූර්ණ සංඛ්‍යාවක් විදිහට අතුල් කරනවා. ඊළඟ තියෙන එක තමයි total කියන එක. total එක අපි කියන්නේ මේකේ ගෙවිය යුතු මුළු මුදල. මේක මුදලක් නිසා අපි ඒක data type එක විදිහට යොදනවා currency කියන එක. ඔන්න මම දෙවෙනි table එකේ structure එක හදලා ඉවරයි. මට මේ table එක save කරන්න පුළුවන්. ඒකේ නම තමයි bills. හොඳයි ඔන්න මම ටේබල් එකේ ස්ට්‍රක්චර් එක හදලා ඉවරයි. ඔයාලට පුළුවන් මේ ටේබල් එක ඕපන් කරලා බලන්න පුළුවන් data sheet view එකකින්. මම දැනට මොකුත් නැහැ. අපි මෙතනින් data ඇඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි මේකටත් ෆෝම් එකක් පාවිච්චි කරලා data ඇඩ් කරමු bill කියන එක සඳහා. අලුතෙන් ෆෝම් එකක් හදන්නේ create කියන එකට ගිහිල්ලා අපි යනවා form කියන එකේ ෆෝම් විසාඩ් එකට. දැන් මම අයිටම් එකට අපි හදලා ඉවරයි මේ වෙනකොට. දෙවෙනියට අපි හදනවා බිල් කියන එකට ෆීල්ඩ් ඔක්කොම ඕන නිසා මම ඒක මේ ඊතල දෙකක් තියෙන බටන් එකේ ක්ලික් කරනවා එකවර එනවා. ඔන්න ලේඅවුට් එක තෝරගත්තා. ෆෝම් එකේ නම දෙනවා bills form කියලා. ටයිටල් එකට. හොඳයි දැන් ඔන්න මම ෆෝම් එක හදලා ඉවරයි. දැන් ඔයාලට පේනවා මේ ෆෝම් එක විවෘත වෙලා තියෙනවා. අපි දැන් දෙවෙනි ටේබල් එකට ඕනි දත්ත ඇතුළත් කරමු. මෙන්න මේ වගුවේ තියෙන. හොඳයි. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලෝ ඇත්තට මේ කැල්කියුලේෂන් එකකින් ගන්න ටෝටල් එකේ අගය ඇතුළත් කිරීම යෝග්‍ය නැහැ. හේතුව අපි පරිගණකයේ භාවිත කරන්නේ මේ වගේ ගණනය කිරීම කරගන්න පුළුවන් නිසා. ඒ නිසා ඒක දත්තයක් විදිහට ඇතුළත් කරන්න. නැතුව අපිට ගණනය කිරීමක් කරා සිද්ධ කරන්න පුළුවන්. හොඳයි පළවෙනි එක තමයි B.3.1 කෝඩ් එක එනවා C111 කස්ටමර් නම්බර් එක. ඊළඟට හොඳයි මේකේ තව අපිට දෙයක් කරන්න පුළුවන්. මෙතන ටයිප් කරන්නත් පුළුවන් නේ C111 ඇත්තම කස්ටමර් නම්බර් එක හැම වෙලේම ටයිප් කරන එක එච්චර සුදුසු නෑ. ඒ නිසා ඔයගොල්ලන්ට වෙනසක් කරන්න පුළුවන්. මෙන්න මේ bill item කියන එකේ bill කියන ටේබල් එක design view එකෙන් open කළා. මෙන්න මේ
කස්ටම අයිටම් කෝඩ් කියන එක ලුකප් කරන්න පුළුවන්. තොර ලුකප් කරන එකේ වාසිය තමයි අපිට ඩේටා ටයිප් කරන්න නැතුව තෝරා ගැනීමේ අවස්ථාව දෙනවා. එහෙමත් නැත්නම් මේක ටේබල් එක තියෙනවා නම් අපි පළවෙනි ඔප්ෂන් එක ගන්නවා. එහෙම ටේබල් එක නැත්නම් ඒ වෙලාවට ටයිප් කරනවා නම් දෙවෙනි ඔප්ෂන් එක තෝරගන්නවා. මගේ පළවෙනි ටේබල් එකේ මේ ටික තියෙන නිසා මම පළවෙනි එක තෝරගෙන next එකට යනවා. මේක තියෙන්නේ මගේ අයිටම් කෝඩ් එක තියෙන්නේ අයිටම් කියන ටේබල් එකේ. අයිටම් කෝඩ් එක මම ඇඩ් කරා. next ඔන්න අයිටම් කෝඩ් ටික පෙන්නනවා. හරි දැන් ඔන්න මම හදලා ඉවරයි මේක ෆිනිෂ් කියලා දෙනවා. හරි දැන් අහනවා මේ ටේබල් දෙක අතර රිලේෂන්ෂිප් එකක් නැහැ හදන්න ඕනි. අනිවාර්යයෙන්ම අපි ලුක්අප් කරනවා නම් yes කියලා දෙනවා. හරි රිලේෂන්ෂිප් එකක් හැදෙන්න ඇති. අපි ඒක පස්සේ එඩිට් කරලා බලමු. හොඳයි දැන් අපේ ෆෝම් එකෙන් නැවතත් අපි මේකට ඩේටා සේව් කරලා යමු. ෆෝම් එක හරහා අපි බලමු ඩේටා ඇඩ් කරන්න. දැන් අයිටම් කෝඩ් එක හරි අපි ෆෝම් එක නැවතත් සකස් කරමු. හේතුව කලින් තිබ්බේ එකක් විදියට. දැන් අපි ඒක වෙනස් කරා lookup wizard නිසා. ඉක්මනින් අපි ටේබල් එක හදලා ෆෝම් එක හදලා ගමු. ෆෝම් එකේ ඔන්න මම ගන්නවා bill කියන ටේබල් එක. මේකේ ෆීල්ඩ් ටික ඔක්කොම ඕනි. bill form කියලා නැවත නම ලබා දෙමු. හොඳයි bill form නම ලබා දුන්නා. දැන් බලමු අපි වෙනසක් වෙලා තියෙනවද අපේ එකේ B.01 C.111. දැන් මෙතනින් අපි බලමු අපේ ලිස්ට් එකේ පෙන්නනවා item එක H002 කියන එක item code එක විදිහට. හොඳයි ඊළඟට එකකින් ගත්ත pieces ගාන 10යි. අපි total එක දාන්න enter කරලා ඊළඟ record එකට යමු. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අලුත් record එකකට යන්න මෙන්න මෙතන new record කියන එක click කරලා. දෙවෙනි එක තමයි අපේ B.02 කෝඩ් එක තමයි C112 සිලෙක්ට් කරලා ගමු H2 කියන එක item code එක විදිහට. එකකින් ගත්ත pieces ගන්න 80යි. ඊළඟ record එකට යන්න enter කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ icon එක click කරන්නත් tool එක click කරන්නත් පුළුවන් new record කියන එක. හොඳයි. දැන් අපි යන්නේ තුන්වෙනි එකට. තුන්වෙනි එකේ තියෙනවා B.3 3. හොඳයි ඊට පස්සේ අපි දාමු customer ID එක තියෙනවා C111. එකම customer order කීපයක් අරගෙන තියෙනවා. ඒකේ item code එක තමයි එකකින් අරගෙන තියෙනවා. quantity එක තියෙනවා, ප්‍රමාණය තියෙනවා 2ක්. total එක අපි හොයලා ගන්නවා. ඊළඟට අපි යන් B.3 B.3 එයාගේ customer ID එක තමයි C113. එයා ගත්ත item code එක තමයි H5 කියන එක. H5න් තමයි අරන් තියෙන්නේ. H5න් අරන් තියෙනවා 5ක් items. ඊළඟට අපි B.3.5ට යන් දාලා තියෙනවා C111 තමයි අරන් තියෙන්නේ customer number එක. අරන් තියෙන්නේ H4 කියන item එක. H4න් අරන් තියෙනවා එකක්. ඊළඟ එක තමයි B.3.6 customer ID එක තමයි C112. item code එක තමයි H003. ගත්ත item ගාන නැත්නම් pieces ගාන 2යි. හොඳයි අපි basic මේ form එකක් පාවිච්චි කරලා අපේ bill කියන table එකට දත් ඇතුළත් කරා. මම මේ close කරනවා. දැන් අපිට ගිහින් බලන්න පුළුවන් bill එකේ අපේ තොරතුරු ටික ඇතුළත් කරලා තියෙනවා C111 112 මේ ටික නැවතත් ඔයගොල්ලන්ට පරීක්ෂා කරගන්න පුළුවන් අපි නිවැරදිව ඇතුළත් කරාද කියලා. දැනට අපේ total කියන එක හිස්ව තියෙනවා. ඒක ගණනය කිරීමක් කරහා update query එකක් පාවිච්චි කරලා අපි මේ total එක හොයමු. හොඳයි. දැන් අපිට කරන්න තියෙන දේවල් බලමු. මේ relationship එක හදන්න කියනවා මේ table අතර. අපේ relationship එකක් දැනටත් හැදිලා තියෙනවා.
හැදිලා තියෙන රිලේෂන්ෂිප් එක අපි බලමු. අපේ database tool වලට ගිහිල්ලා relationship කියන එකට ගිහපම relationship එක පේනවා. වඩාත් සුදුසු relationship එකක් හදන්න ඕනි. මම ඒ නිසා මේ relationship එක edit කරනවා. මේ line එක මත double click කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා edit relationship dialog box එක එනවා. මම item table එකකින් item code එක ගත්තා, bill table එකකින් item code එක ගත්තා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ check box එකේ ක්ලික් කරපුවාම පහලින් තියෙන check box දෙක active වෙනවා. ඒ දෙකත් ටික් කරන්න පුළුවන්. දැන් ඔයාලට හැදෙන හොඳයි. මේ රිලේෂන්ෂිප් එක හදනකොට අපි දැනට ඕපන් කරලා තියෙන bill table එක close කරලා ඉමු. ඔන්න edit කරා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා one to many relationship එකක් හැදලා තියෙනවා. relationship edit කරනකොට මතක් කරලා අපි table එක open කරලා තියෙනවා නම් ඒක close කරලා ඉන්න එක වඩාත් සුදුසුයි. එහෙම නැත්නම් අපිට ඒක close කරලා තමයි relationship හදන්න දෙන්නේ. හරි. මේ relationship එක හදනකොට අපි යෙදුවා check boxes තුනක්. මේකෙන් අදහස් කරන්නේ දැන් මෙතන තියෙනවා අප්ඩේට් කරනකොට එක ටේබල් එක ෆීල්ඩ් එකක් අප්ඩේට් කරනකොට අනිත් ටේබල් එකෙත් ඒක අප්ඩේට් වෙන්න ඕනි. එක ටේබල් එක ඩිලීට් කරොත් ඊළඟ ටේබල් එකෙත් ඩිලීට් වෙන්න ඕනි. මේක දාන එක වඩාත් සුදුසුයි. එහෙම නැත්නම් එක ටේබල් එක රෙකෝඩ් එකක් ඉතුරු වෙන්න පුළුවන් අනිත් ටේබල් එකේ නැති රෙකෝඩ් එකක්. හොඳයි. දැන් අපි රිලේෂන්ෂිප් හදලා ඉවරයි. සේව් කරමු. අපිට දැන් ඊළඟට කරන්න තියෙන දේ තමයි මේ data filter කරගන්න අවශ්‍ය වෙනවා. data filter කරගන්නවා කියන්නේ අපිට පුළුවන් මේකේ ෆිල්ටර් කරන්න වෙනමත් ක්‍රමක් තියෙනවා. අපි query එකක් පාවිච්චි කරලා මේ දෙක ෆිල්ටර් කරන එක කරලා බලමු. අපිට පළවෙනිම කියනවා ෆිල්ටර් කරන්න කියනවා සියලුම පොත්වල තොරතුරු ටික. හොඳයි. අපේ පොත්වල තොරතුරු තියෙන්නේ මෙන්න මේ item කියන ටේබල් එක හරහා. අලුත් ටේබල් එකක් අලුත් query එකක් හදන්න අපි ආයෙත් යනවා create කියන තැන queries කියන එකෙන් අපි යනවා query design කියන එකට. query design වල ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපි add කරන්න ඕනි table ටික ගන්න පුළුවන් add table කියන බටන් එකෙන්. මට ඕනි මේකේ item කියන එක. ඒ නිසා මම item කියන එක add කරා. bill එකෙමුත් යම් තොරතුරක් අපිට ඕනි වුණොත් ගන්න. ඒ නිසා මම මේ දෙකම add කරලා තියාගත්තා. හොඳයි. දැන් මේ තියෙන්නේ query එකක් හදන්න සුදුසු ආකෘතියක්. එතකොට මේකේ තියෙන දේවල් තියෙනවා. මෙතන දානවා query එකේ පෙන්වන්න ඕනි field එක මොන table එකකින්ද ඒක ගන්නෙ, ඒක sort කරනවද මේ field එක අනුව, show එක පෙන්වන්න ඕනිද, query එක තුල criteria වල තියෙන්නේ නිර්ණායකයක් ලබා දෙන්න පුළුවන් අපිට අවශ්‍ය දේවල් filter කරගන්න. හොඳයි. දැන් මට අවශ්‍ය වෙන්නේ තොරතුරු වල තොරතුරු පොත්වල තොරතුරු තමයි බලා ගන්න ඕනේ. එහෙනම් මේ name කියන එක item table එකේ ඒක සමාන වෙන්න ඕනි book කියන එකට. මම මේවා double click කරලා මේකට පහලට ගන්නවා. හොඳයි. දැනට මේ තොරතුරු ටික ප්‍රමාණවත්. ඒ නිසා මම name කියන එකේ නිර්ණායකය දෙනවා. මෙන්න මේ නිර්ණායකය quotation ඇතුලේ අපි දන්නේ මේකේ තියෙන ඕගොල්ලන්ට පේන්න තියෙනවා එකක් තියෙනවා ex book අනිත් එක තියෙනවා cr book. මුල අකුරු අපි දන්නේ මුල අකුරු ඕනි එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේකට wild card එකක් යොදා ගන්නවා asterisk කියන එක. asterisk එකත් එක්ක space එකක් දීලා ඉතුරු අකුරු ටික තියෙන්න ඕනි book කියලා. හොඳයි. ඔන්න මම wild card එක දුන්නා. මේක අපි දීලා ක්ලික් කරපු ගමන් like කියලා මෙන්න මේ wild card එක ඇවිල්ලා තියෙනවා. හොඳයි. දැන් අපේ නිර්ණායකයක් දීලා තියෙනවා book කියන වචනේ තියෙන්න ඕනි. හැබැයි මුල අකුරු වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් එහෙනම් මම මේ query එක save කරනවා. right click කරලා save කරනවා. හරි. මට මම මේ query එකට ගන්නවා book items කියලා. හරි. දැන් අපේ query එකේ items වලින් books ටික විතරක් filter කරලා පෙන්නනවා. ඊළඟට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් bills issue for customer C000. හොඳයි. C111 කියන කස්ටමර්ට ඉෂූ කරපු සියලුම බිල් ප්‍රමාණය බලා ගන්න ඕනි. ඒ සඳහා අපිට query එකක් හදන්න වෙනවා. ඔන්න මම දෙවෙනි query එක හදන්න යනවා create වල queries වල query design එකට ගියා. මේකටත් මට ගන්න පුළුවන් table වලින් bill එකයි item එකයි දෙකම අපි ගමු. නැත්නම් ඔයාලට මේ add table එකෙන් ඒ ටික insert කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් මට අවශ්‍යයි all bills
එහෙනම් බිල්ස් වලින් අපිට ගන්න පුළුවන් බිල් නම්බර් එක, කස්ටමර් නම්බර් එක, අයිටම් කෝඩ් එක, පීසස් ගන්න කොච්චරද, ටෝටල් එක කොච්චරද කියලා. හොඳයි අපි ටෝටල් එක හොයන එක පස්සේ කරමු මේකෙන් පස්සේ. හරි. දැන් අපි බලමු මෙන්න මේ පීස් අපිට ඕනි කස්ටමර් ID එක C111 වෙන එක්කෙනාගේ තොරතුරු තමයි බලා ගන්න ඕනේ. ඒ නිසා මම මෙතන දෙනවා ක්‍රයිටීරියා කියන පේලියේ කස්ටමර් නම්බර් එකට පහලින් 111. මේක ක්ලික් කරපු ගමන් ඒක ටෙක්ස්ට් එකක් නිසා ඩබල් කොටේෂන් ඇතුලේ පෙන්නනවා. අපි මේ ක්වෙරි එකත් සේව් කරමු. අපි දෙමු bills of C111. හරි ඔන්න මං ඕකේ කරා. දැන් අපි මේ සේව් කරලා මේ ක්ලෝස් කරමු. මෙත ඇවිල්ලා තියෙනවා bills of C111 කියලා. මේ ක්ලික් කරොත් එහෙම දැන් ඔයාලට බලන්න පුළුවන් bills ටික customer ID C111ට issue කරපු. හොඳයි. ඔන්න දැන් අපේ query දෙකක් අපි හැදුවා. මේ අපි තව query කීපයක් හදලා බලමු මේ සම්බන්ධව. දැනට අපි හදපු query දෙකම text සම්බන්ධව දේවල් තමයි අපි ගත්තේ. අපි ඊළඟට බලමු price එක අපි ගමු price එක 25ට වඩා වැඩි item වල තොරතුරු බලා ගන්න ඕනේ. එහෙනම් මම ගන්නවා අලුත් query එකක් create වල query design වලට යනවා. query design එකෙන් මම table වලින් bill එකයි item එකයි දෙකම insert කරනවා. close කරමු. හොඳයි. දැන් මම මේකෙන් add කරනවා මට අවශ්‍යයි item code එකයි name එකයි price එකයි අපි ගමු ඊළඟට ඒකේ ගත්ත customer ගේ number එකයි ඊළඟට pieces කොච්චරක් ගත්තද කියන එක. හැබැයි මගේ නිර්ණායකයක් තියෙනවා මේකේ price එක වැඩි වෙන්න ඕනි රුපියල් 25ට වඩා. එහෙනම් මම දෙනවා greater than 25 කියලා දෙනවා price කියන එකේ criteria වලට අදාළ පේලිය තුල. හරි. දැන් අපි මේක save කරමු. මම දෙනවා price over 25 රුපියල් 25ට වඩා වැඩි අයගේ තොරතුරු තමයි මේකෙන් ෆිල්ටර් කරන්නේ. හොඳයි ඔයගොල්ලන්ට පේනවා price එක 25ට වැඩි item දෙකක් තියෙනවා මේ table එකේ. ඒ දෙකේ තොරතුරු දැන් ෆිල්ටර් වෙලා ආවිල්ලා තියෙනවා. හොඳයි ඔන්න ඔය වගේ අපිට නිර්ණායක දීලා කැමති විදියට ෆිල්ටර් කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ තවත් අපි query එකක් හදලා බලමු create වල. මම යනවා query design එක. ඕනි ටේබල් දෙකම ඉන්සර්ට් කරමු bill එකයි item එකයි. ඔයගොල්ලන්ට මේ ගැටලුවක් නැහැ ටේබල් දෙකේම තොරතුරු පාවිච්චි කරලා query එක හදන්න පුළුවන්. අපි දැන් බලමු pieces ගාන අපි ගමු pieces ගාන 10 හෝ ඊට වඩා අඩු අය bill වල තොරතුරු බලා ගන්න ඕනි. එහෙනම් මම bill එකෙන් bill number එකයි customer number එකයි item code එකයි pieces ගානයි ගන්නවා. එකකින් item name එක මෙන්න මේ table එකෙන් ගමු. හරි. දැන් මට අවශ්‍ය pieces ගාන 10 හෝ ඊට වඩා අඩු අයගේ තොරතුරු. එහෙනම් මම pieces ගානේ criteria එක විදිහට ලියනවා less than or equal to 10. හොඳයි. මම මේකත් save කරනවා query එක. මේකට දෙනවා pieces less than අපි 11 කියලා දෙමු. ඕකේ කරමු. හරි. දැන් බලමු මෙන්න query එක open කරා. pieces ගාන 10 ඊට වඩා අඩු අයගේ තොරතුරු තමයි මෙතන display කරන්නේ. ඔය වගේ ඔයගොල්ලන්ට කැමති විදිහට query filter කරගන්න පුළුවන්. දැන් අලුත් දෙයක් අපි ඉගෙන ගන්න යනවා. මේ select query. දැන් අපි කතා කරපු සියලුම query select query. මේ සියලුම select query වල අපිට පුළුවන් ඒ වෙලාවේ ලබා දෙන පැරාමීටර් එකක් අනුව අපිට තොරතුරු බලා ගන්න. උදාහරණයක් විදිහට customer ID එක දුන්නාම එයාට අදාළ bill ටික බලා ගන්න ඕනේ. bill details බලා ගන්න ඕනේ. ඔන්න ඒ සඳහා අපි query එකක් දෙමු. ඒ වෙලාවට තමයි customer ID එක ලබා දිය යුත්තේ. ඔන්න මම query design එකට ගියා. මේකෙන් මම මේට bill එකයි item එකයි දෙකම add කරා. හොඳයි. දැන් මට අවශ්‍යයි bill details. ඊළඟට අපි ගමු මේකේ පෙන්වන්න ඕනේ name එක.
හොඳයි. දැන් අපේ අවශ්‍යතාවය තමයි කස්ටමර් නම්බර් එක දුන්නාම එයාගේ බිල් ඩීටේල්ස් තමයි පෙන්වන්න ඕනේ. දැන් මෙතන අපිට එතකොට නිශ්චිත කස්ටමර් ID එකක් දෙන්න බෑ. මේ වෙලාවේදී අපි පැරාමීටර් එකක් විදිහට කස්ටමර් ID එක ගන්න මේ කොටු වරහන් ඇතුලේ මම මැසේජ් එක ටයිප් කරනවා enter customer ID. හරි. ඔන්න මම පැරාමීටර් එකක් විදිහට දුන්නා. මම මේක සේව් කරනවා. මම දෙනවා given customer ID. හරි. ඔන්න අපි දෙන customer ID එක අනුව data filter කරලා පෙන්වන්න ඕනේ. මේකත් අපි open කරමු. මම customer ID එක දෙනවා C111. හරි. ඕගොල්ලන්ට දැන් බලන්න පුළුවන් C111ට අදාළ bill numbers ටික ඔක්කොම මෙතන පෙන්වුම් කරනවා. අපි නැවතත් බලමු. මේක run කරලා දැන් දෙමු වෙන customer ID එකක් C112. දැන් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් මේකෙන් ෆිල්ටර් වෙලා එන්නේ කස්ටමර් ID එක C112 කියන ක්‍රයිටීරියා එකට ගැලපෙන තොරතුරු තමයි දැන් ෆිල්ටර් වෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි ඊළඟට අපිට තියෙන කාර්යය තමයි අපේ ඩේටාබේස් එකේ ටේබල් එක අඩුවක් තියෙනවා. මෙන්න මේ බිල් කියන ටේබල් එකේ ටෝටල් එක මේ වෙනකන් අපි හොයලා නැහැ. ඉතින් මේ ටෝටල් එක හොයමු. දැනට බිඳුව තියෙන්නේ. මේක හොයනවා අපි query එකක් පාවිච්චි කරලා මේ query එකට අපි කියනවා update query එකක් කියලා. දැන් අපි බලමු අප්ඩේට් query එකක් පාවිච්චි කරලා අපේ බිල් ටේබල් එකේ තියෙන මෙන්න ටෝටල් එක හොයන්නේ කොහොමද කියලා. හොඳයි මේ සඳහා අපි පාවිච්චි කරනවා අප්ඩේට් query එකක්. මම යනවා create වල query design කියන query යටතේ query design ගන්නවා. මට අවශ්‍ය වෙන ටේබල් දෙක insert කරනවා. හරි මම ටේබල් දෙක insert කරා. මට අප්ඩේට් කරන්න ඕනේ field එක තමයි total කියන එක. මම මේ total කියන එකේ database එකෙන් වර්ගය වෙනස් කරනවා අප්ඩේට් විදියට. ඔන්න field එක දානවා total එක update 2 එකේදී පැහැදිලි කරනවා කොහොමද මේ total එක සොයාගන්නේ කියලා. මේ සඳහා අපිට පාවිච්චි කරන්න වෙනවා total එක සෙවීම සඳහා පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ item කියන එකේ price එකත් bill කියන එකේ pieces ප්‍රමාණයත්. එහෙනම් මම මේ සඳහා පාවිච්චි කරනවා මෙන්න මේ table වල අදාළ ෆිල්ම්. මේ සඳහා මට අවශ්‍ය වෙනවා update 2 කියන තැන right click කරලා ඔයගොල්ලන්ට open කරගන්න පුළුවන් build expression build එක. මේකෙදි ඔයාලට අපේ shop table එකේ double click කරන්න. table වලින් අපි ගන්නවා පළවෙනියටම ගන්නවා item එකේ price එක වැඩි වෙන්න ඕනි bill table එකේ pieces ගානේ. ඔන්න මම expression එක නැත්නම් මේ ප්‍රකාශනයේ ගොඩනගලා ඉවරයි update වී යුතු ආකාරය. item table එකේ price එක ගන්නවා. bill table එකකින් pieces ගාන ගන්නවා. ඕකේ කරමු. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි ගොඩනගපු ප්‍රකාශනය මෙතන පෙන්නනවා. දැන් අපිට නිර්ණායක තියෙනවා නම් මේ criteria යටතේ ඒ නිර්ණායක ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ නිර්ණායක වලට ගැලපෙන ඒවා විතරයි යාවත් කාලීන වෙන්නේ. හොඳයි අපේ table එකේ එහෙම නිර්ණායක ලබා දීලා නැහැ. ඒ නිසා සියලුම රෙකෝඩ් අප්ඩේට් වෙන්න ඕනේ. දැන් මම මේක සේව් කරනවා update total විදිහට. හරි දැන් මම ටේබල් එක සේව් කරා. ඔයගොල්ලන්ට පේනවා මෙතන select query කීපයක් තියෙනවා. ඒ වගේම අපේ update table එක තියෙනවා. ඒකේ මේ icon එක වෙනස්. update query එක සාමාන්‍යයෙන් action query එකක් විදිහට සලකනවා. මේක run කරපුවම අපේ database එකේ තොරතුරු වෙනස් වීමකට භාජනය වෙන නිසා මේක තහවුරු කරන්න මම මෙතෙන්දි තහවුරු කරන්න yes කියලා දෙනවා. දැන් පෙන්නනවා අප්ඩේට් වෙනවා රෙකෝඩ් 6ක්. මම මේකත් තහවුරු කරනවා yes කියලා. දැන් අපි බලමු අපේ bill table එකට ගිහිල්ලා අපේ total එක ඇවිල්ලා තියෙනවා. හොඳයි. දැන් මේ total එක ලැබිලා තියෙන්නේ මෙන්න මේ pieces ගාන item table එකේ price එකකින් වැඩි වෙලා තමයි හැදිලා තියෙන්නේ. දැන් අපිට අවබෝධ කරගන්න පුළුවන් query එකක් පාවිච්චි කරලා update query එකක් පාවිච්චි කරලා table එක යම් වෙනස්කමක් සිද්ධ කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු අපේ exercise එකේ ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට report එකක් හදන්න ඕනි. customer number එකයි bill number එකයි total එකයි මේකේ grand total එක සහ percentage එක පෙන්වන්න ඕනි. හොඳයි. report එකක් හදන්න පහසුම ක්‍රමය තමයි අපි යනවා create මෙතන තියෙනවා report කියලා group එකක්. මේ report group එකකින්
අපි තෝරගමු report wizard කියන එක. මෙන්න මේ report wizard තෝරගත්තොත් ඔයාලට පහසුවෙන් report එක හදන්න පුළුවන්. අපේ report එකට අවශ්‍ය තොරතුරු තියෙනවා customer number එකයි, bill number එකයි, total එකයි. හරි. හොඳයි මම customer number එක add කරනවා, bill number එක add කරනවා. ඊළඟට මට අවශ්‍යයි total එක. ඔන්න අවශ්‍ය තීරු තුනයි මේකේ අවශ්‍ය. ඒ නිසා මම ඒ තීරු තුන add කරා. ඔගොල්ලන්ට පුළුවන් මේ කස්ටමර් ID එක නම්බර් එක අනුව ගෲප් කරන්න. එතකොට එකම කස්ටමර්ගේ රෙකෝඩ් තුන කීපයක් තියෙනවා නම් ඒවා වෙන් කරලා අපේ report එකේ බලා ගන්න පුළුවන්. ඒ නිසා මම කස්ටමර් නම්බර් එක ගෲප් කරන්න පාවිච්චි කරනවා. දැන් next එකට ගියා. දැන් ඔයාලට කියලා තියෙනවා summary option එකක් අවශ්‍යයි. ඒ නිසා මම summary option button එකේ click කරලා මට අවශ්‍යයි sum එක. sum එකකින් කියන්නේ එකතුවක් ගන්න ඕනේ. ඒ වගේම calculate කරලා පෙන්වන්න ඕනේ අපිට මෙන්න මේ සම් එකේ ප්‍රතිශතය කොච්චරක්ද කියලා. ඒ නිසා මම මෙතන ටික් කරලා ඕකේ කරනවා. දැන් මම next බටන් එකේ ක්ලික් කරනවා. මෙතන layout එක තෝරගන්න පුළුවන්. step කියන එක මම තෝරගන්නවා. වැඩි තීරු ප්‍රමාණයක් නැති නිසා මම දානවා portrait කියන එක. ගොඩක් තීරු තියෙනවා නම් ඔයාලට report එක landscape දාන්න පුළුවන්. හරි. next බටන් එකේ ක්ලික් කරනවා. මම දෙනවා මෙතන bill report. හරි. ඔන්න මම bills report කියලා දුන්නා. මේ report එකේ title එක විදිහට finish කියලා දුන්නා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලගේ report එක ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝ දන්නවා මේ hash mark එකකින් අදහස් කරන්නේ මේ record එක පෙන්වන්න, මේ දත්තය පෙන්වන්න, මේකේ තීරුවේ පළල ප්‍රමාණය ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මෙතෙන්දී close print preview එක බටන් එක දීලා view එක අපි මාරු කරමු design view එකට. ඔයාලට අවශ්‍ය පරිදි මේ report එක වෙනස් කරගන්න පුළුවන්. අපි වෙනස් කරමු. මෙන්න මේ total එක අපි ටිකක් මෙහාට ගමු. මෙතන මාතෘකාව ඒ වගේම මේකේ bill number එක total එක පෙන්වන්න ඉඩ මදි නම් අපි මේක වැඩි කරමු. මෙන්න මේ වගේ පළල වැඩි කරමු. දත්ත පෙන්වුම් කිරීමට හැකි වෙන පරිදි ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ කොහොමද මේක ඇත්තටම calculate වෙලා තියෙන්නේ කියන එක මෙතනක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ report එක property sheet එක අරගෙන අපි හිතමු මෙතන font size එක වැඩි කරන්න ඕන නම් මම මෙතන දෙනවා 24ක් දෙනවා. ඊට පස්සේ font color එක වලට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මම font color එක red එක දෙනවා. ඒ වගේම මේකෙත් අපි පළල වැඩි කරමු. ඊළඟට back color එක මම වෙනස් කරනවා. හොඳයි මොන්න මගේ report එකේ යම් වෙනස්කම් කරා. ඔයාලට මාතෘකා ටික අවශ්‍ය නම් report එකේ title ටික ඒවත් අපිට back color එක වෙනස් කරන්න පුළුවන්. හරි. ඒ වගේම font color නැත්නම් මේ font color එකකින් අදහස් කරන්නේ font එකේ මත පිට වර්ණය අපි ඒක dark black එකක් දාමු. හරි. දැන් අපිට ලැබිලා තියෙනවා අපි මෙන්න මේ summary total එකත් font size එක 12ක් කරමු. ඔන්න යම් වෙනස්කම් කීපයක් මම සිද්ධ කරා. දැන් මට මේ view එක මාරු කරලා බලන්න පුළුවන් report view එකට. ඔන්න අපේ report එක ඇවිල්ලා තිනවා C11. එයාගේ bill numbers ටික total එක තියෙනවා. මෙතනින් සම්පූර්ණ total එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම C.111, 112, 113 ඒ වගේම අවසානයට ඇවිල්ලා තිනවා grand total එක කොච්චරද කියලා. මේ වගේ වලගේ report එක අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරලා හදා ගන්න හැකියාව තියෙනවා. අපි මෙන්න මේක තව ටිකක් දකුණු පැත්තට ගමු. එක ළඟට ගන්න ඕන නිසා. හරි. දැන් ඔන්න අපේ report එක ඇවිල්ලා තියෙනවා. මේක ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. අපි ගොඩක් වෙලාවට report එකක් භාවිතා කරන්නේ management එකට අවශ්‍ය details දෙන්නේ report එකක් පාවිච්චි කරලා. හොඳයි. අද සාකච්ඡා කරා අපි database එකක් හදන්නේ කොහොමද? database එකේ තියෙන object හතරම අපි හතරක් කතා කරා. table හදන විදිහ, ඊළඟට query කොහොමද හදන්නේ? query වර්ග දෙකක් ගැන සාකච්ඡා කරා. select query සහ update query. ඒ වගේම parameter එකක් කොහොමද query එකදී භාවිතා කරන්නේ? ඊළඟට form හදාගන්නේ කොහොමද? form පාවිච්චි කරලා දත්ත ඇතුළත් කරන්නේ කොහොමද? අවසානට අපි සාකච්ඡා කරා කොහොමද report එකක් හදාගන්නේ කියලා. හොඳයි. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ access වල යම් අදහසක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අලුතෙන් නම් මේ ශාස්ත්‍රයට නමුත් මේ ටික ඔයාලට මේ වීඩියෝ එක දාගෙන
ප්‍රැක්ටිකලි කරලා බලන්න පුළුවන්. එහෙම වුණොත් ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් විදිහට පහලින් ඇඩ් කරන්න. ඒකට අනිවාර්යෙන්ම පිළිතුර සපයනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ බලන්න අවශ්‍ය නම් subscribe කරලා bell icon එක click කරන්න. අලුත් වීඩියෝ එකක් ආව ගමන් ඔයාලට ඔයාලගේ notification එකක් විදිහට ලැබෙනවා. ඒ නිසා මතක් කරලා channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයුබෝවන්.